අයිබෝන් ළමයි ඔන්න මේ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්න යන්නේ 2011 සිට ඉදිරි විභාගවලදී රසායනික බන්ධන යටතේ පැමිණි විභාග ගැටලු කොහොමද විසඳන්නේ කියලා. අපි මුලින්ම 2011 පරිනිර්දේශයේ ගානෙන් පටන් ගමු. එහෙනම් ළමයි 2011 පරිනිර්දේශයේ ගාන ගත්තොත් අපි ඒකේදී පළවෙනි කොටසේදී දීලා තියෙනවා शुद्ध ආරෝපණයේ ඍණ එක වන එක්තරා අයනයක ලුයිස් සිව්යක් පහත දී ඇත. ආරෝපණයේ විව්‍යේ දක්වා නැත. එම විව්‍යේ Z S ගුණයට හෝ P ගුණයට අයත් මූල ද්‍රව්‍යයක් නිරූපණය කරයි. දී ඇති විව්‍යේ එක් පරමාණුවේ ආරෝපණයක් පවතින ඒ විව්‍යේම දක්වන්න කියලා තියෙනවා. බලමු මුලින්ම මෙන්න ඉතින් මෙන්න ඔක්සිජන් කෙනෙක් යා තනි බන්ධනයක්, තව ඔක්සිජන් කෙනෙක් තනි බන්ධනයක්, තව ඔක්සිජන් කෙනෙක් තනි බන්ධනයක්. මෙතන OH කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේව ගත්තෙන් පස්සේදී ළමයි ඔන්න ඔය අපි මෙයාගේ ආරෝපණ ලකුණු කරමු. මෙතන ඍණ ආරෝපණයක්, මෙතන ඍණ ආරෝපණයක්, මෙතන ඍණ ආරෝපණයක්. ඇයි ඒ ඔක්සිජන් කියන කෙනාගේ කාණ්ඩය තියාගන්න පුළුවන් ළමයි ඉලෙක්ට්‍රෝන 6යි. හැබැයි මෙන්න මෙතන බලන්න. කාණ්ඩේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි. හැබැයි මෙන්න මෙතන බලන්න 1 2 3 4 5 6 7යි. මෙන්න මේ සම්පූර්ණ කෙනා ගත්තෙන් පස්සේ ඔන්න ඕකෙන් තමයි අපි එයාගේ පවතින ආරෝපණය බලන්නේ. දැන් බලන්න. මෙන්න මෙතනදී මෙයා ගාව ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ අනුව ළමයි මෙයාගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙන්න ඕනේ. ඇයි ඔක්සිජන් කියන්නේ 16 වෙනි කාණ්ඩය කියන්නේ 6 වෙනි කාණ්ඩය කියන්නේ එයාට ඉලෙක්ට්‍රෝන එකක් 6ක් තියෙනවා. හැබැයි මෙතනදී 7ක් වෙලා තියෙනවා කියන ළමයි එළියෙන් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ ඍණ 1 මෙයාට 1 2 3 4 5 6 කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාටත් එහෙමයි එනවා වෙන ආරෝපණ නැහැ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මෙයා කියන සුද්ධ ආරෝපණය ධන එකයි. ඍණ එකයි. සුද්ධ ආරෝපණය ඍණ එකයිලු. හැබැයි ඒක මේක ලකුණු කරලා නැහැ. ඒ කියන්නේ දැන් මේ මුළු අණුවේම ආරෝපණය ඍණ එක වෙන්න නම් මේ තව කවුරු හරි ගාව ආරෝපණ තියෙන්න ඕනේ. එහෙනම් තියෙන්න පුළුවන් කෙනා මේ Z. දැන් මෙතන බලමු ඔක්සිජන් ගාව ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි ඍණ 3යි. එතකොට මුළු ගාන ඍණ 3යි නා ඍණ 1ට සමාන වෙන්න මෙන්න මෙතන මොකද වෙන්න ඕනේ? ධන දෙකක් තියෙන්න ඕනේ. මොකද වෙන්නේ? සුද්ධ ආරෝපණය ඍණ 1ට සමාන වෙන්න මෙයා ගාව ධන දෙකක් තියෙන්නට ඕනේ. දැන් ඔය අනුව අපිට මෙයාගේ Z අයත් වන කාණ්ඩය හඳුනා ගන්න කියලා තියෙනවා. මොකක්ද වැඩ කියලා තියෙන්නේ? Z අයත් වන කාණ්ඩය. දැන් මෙන්න මේ ආකාරයට ගත්තන් පස්සේ ළමයි මෙයාගේදී Z අයිති වෙන කාණ්ඩය නේද වගේ අහන් තියෙන්නේ. දැන් බලන්න මෙයාගේ විධිමත් ආරෝපණය 1යි 2යි 3යි 4ක් තියෙනවා. හැබැයි එළියට දෙකක් ගියපු නිසා තමයි ධන දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ධන කියන එකේ තේරුම මොකද්ද? ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරාය කියන අදහස. ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගත්තාය කියන අදහස නේද? එහෙනම් ධන දෙකේ තේරුම එළියට ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තියෙනවා. දැන් ඔන්න හතරක් සම්බන්ධ වෙලා එළියට දෙකක් ගියා කියන්නේ පරමාණුව ගත්තොත් ඔන්න ඒ පරමාණුවේ උදාසීන පරමාණුවට ඉලෙක්ට්‍රෝන දෙකක් තව එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාසීන පරමාණුවේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන 6යි. උදාසීන පරමාණුවේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන 6ක් වෙලා තියෙනවා කියන්නේ ළමයි ඉසෙට්ගේ අවසාන ශක්ති මට්ටම. ඒ කියන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. එහෙනම් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්නේ ළමයි 16 වෙනි කාණ්ඩේ වගේ. එහෙනම් මෙයාගේ ඉසෙට් අයිති වෙන කාණ්ඩය 16 වන කාණ්ඩය. නැත්නම් 6 ඒ වන කාණ්ඩය. එනතාවට ඔක 6 කියලා ගන්නත් පුළුවනි. දැන් මේ වගුවේදී එක් එක් පරමාණුවට හැඩය අහලා තියෙනවා ඔයාගෙන් බලන්න හොඳට. මොකක්ද අහලා තියෙන්නේ? එක් එක් පරමාණුවට හැඩය. ඊළඟ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය අහලා තියෙනවා. දැන් පළවෙනිම Z වල හැඩය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට මෙයාව තමයි අහන්නේ නේද? එහෙනම් බලමු.
හැඩය මොකද්ද 1 2 3 4යි එහෙනම් කාණ්ඩ 4යි කාණ්ඩ 4යි නම් ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල නැහැ හොඳට බලන්න කාණ්ඩ 4යි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල නැහැ එහෙනම් හැඩය මොකද්ද චතුස්තලීයයි එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඒක අපි බලන්නේ විකර්ෂක කාණ්ඩ වලින් එතකොට විකර්ෂක කාණ්ඩ කියන්නේ මොනවද විකර්ෂක කාණ්ඩ කියන්නේ ළමයි එයාගේ සිග්මා බන්ධනයි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලවලයි එකතුව සිග්මා බන්ධනවලයි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලවලයි එකතුව දැන් ඔන්න බලන්න මෙතන තනිකර ඉසෙට් වටේට සිග්මා බන්ධන තියෙන්නේ එහෙනම් විකර්ෂක කාණ්ඩ මත අපි දන්නවා එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කාණ්ඩ දෙකයි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ළමයි රේඛීයයි 3යි නම් තලිය ත්‍රිකෝණාකාරයි 4යි නම් එයාගේදී චතුස්තලීයයි 5යි නම් ත්‍රිාන්ති දී පිරමිඩාකාරයි 6යි නම් ළමයි අෂ්ටතලීයයි දැන් ඒ අනුව ඔයාට මෙන්න මෙතනදී ඉසෙට් වටේට බන්ධන 4යි ඒ කියන්නේ විකර්ෂක කාණ්ඩ 4යි විකර්ෂක කාණ්ඩ 4යි කියන්නේ ළමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි මොකද චතුස්තලීයයි ඊළඟට හයිඩ්‍රජන් සම්බන්ධ ඔක්සිජන් කවුද මෙයා එහෙනම් බලමු එයාගේ හැඩය එයා වටේට හැඩය බලන්න පරමාණු දෙකයි ඒකසර දෙකයි එයා වටේට පරමාණු දෙකයි ඒකසර යුගල දෙකයි කියන්නේ ළමයි හැඩය කෝණිකයි මොකද්ද කෝණිකයි ඊළඟ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය බලමු විකර්ෂක කාණ්ඩ 1යි 2යි 3යි 4යි විකර්ෂක කාණ්ඩ 4යි එහෙනම් මොකද්ද චතුස්තලීයයි ඒ කියන්නේ ওই දෙකේම එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි දැන් ඔන්න පරමාණු වල ආරෝපණ අපි 4 වෙනි කොටසට යන්නේ පරමාණු වල ආරෝපණ අවම ඇති ව්‍යුහය වඩාත් ස්ථායී බව උපකල්පනය කරමින් මෙම අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න කියලා අපිට දීලා තියෙනවා බලමු එහෙනම් අපි මේක මකලා හදාගමු ඔන්නෝම කන්නේ තියෙන්නේ O H ඔන්නෝම කාණ්ඩයක් තමයි මෙයාගේ ඉන්නේ හරි නේද දැන් එහෙනම් ආරෝපණ අඩුවම වෙන්න ඕනේ නේද එහෙනම් පළවෙනියම අපි මෙතනදී මේ ඍණ ආරෝපණයේ මේට යවලා මෙයා ඩබල් බොන්ඩ් එකක් කරමු ඒ කියන්නේ මෙහෙම මම මෙහෙම හදනවා Z O H එයාට මොකුත් වෙන්නේ නැහැ අපි මෙතන ඩබල් බොන්ඩ් එකක් හදනවා මෙතන ඒකසර ඉලෙක්ට්‍රෝන වල ඩබල් බොන්ඩ් එකක් හදුවා දැන් මෙයාගේ ආරෝපණය වුණ කාණ්ඩ එයාගේදී දැන් මේක ඩබල් බොන්ඩ් උනානේ එහෙනම් බලමු 2යි 3යි 4යි පහක් වෙලා ඒ මෙතන ඩබල් බොන්ඩ් උනානේ අපි තව ඩබල් බොන්ඩ් එකක් හදාගමු එහෙනම් මෙතනත් ඒකසර යුගලක් දාලා ඩබල් බොන්ඩ් හැදුවා හරි නේද නෑ යත් හරි හැබැයි ළමයි දැන් 1යි 2යි 3යි 4යි 5යි මෙයා 6 වෙනි කාණ්ඩේ නේද 6 වෙනි කාණ්ඩේ නම් එයාට තව එකක් විතරයි සම්බන්ධ කරන්න වෙන්නේ 6යිනේ බන්ධන තියන්න පුළුවන් කාණ්ඩ අංකය වගේ ඩබල් තමයි ඉලෙක්ට්‍රෝන ඒ වටේ තියාගන්න බලන්න 2යි 4යි 6යි 8යි 10යි 12යි බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකන්නේ ඒ කියන්නේ මෙයාට තියන්න පුළුවන් උපරිම සිග්මා බන්ධන ගන්න 6යි තේරෙනවද ඒ කාණ්ඩේ 6 නිසා 16 වෙනි කාණ්ඩේ නිසා උදාහරණයකට සල්ෆ හිතන්න සල්ෆ කියන්නේ 16 වෙනි කාණ්ඩේ නේද ඒතකොට ඒ සල්ෆ වටේට ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ බන්ධන 6යි තියාගන්න පුළුවන් උපරිම නේද එහෙනම් ඔන්න අපි ආව හැදුවා දැන් මේක තමයි ළමයි වඩාත්ම ස්ථායී ලුයිස් ව්‍යුහය දැන් මෙන්න මේ 4 යන ලද ලුයිස් ව්‍යුහය සහිත අයනයක් සඳහා උදාහරණයක් දෙන්න දැන් මම කියලා ඉවරයි ඔයාලට මොකද්ද මේ Z වෙනකොට අපිට සල්ෆ ගන්න පුළුවන් කවුද සල්ෆ ගන්න පුළුවන් එහෙනම් මෙතෙන්ට අපි සල්ෆ දාමු කවුද දාන්නේ සල්ෆ එහෙනම් මොකද්ද මේ H S O 4 minus මොකද H S O 4 minus එන ඒක අවසానයි ඊළඟ නම්බර 2011 නිව් කොටසට අපිට දෙල් දෙනවා බයිකාබනේට් අයනයක් නේද යම් බලන්න බයිකාබනේට් අයනයක ගාන එහෙනම් ළමයි
අපි මේ බයිකාබනේට් අයනේ ලුයිස් ඉවි අඳින්න යනවා. එහෙනම් ඔන්න HCO3 minus කවුද අපිට දීලා තියෙන්නේ HCO3 minus HOCO කියලා අපිට ඔන්න සැකිල්ල දීලා තියෙනවා. දැන් මේ අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ඉවි අඳින්න කියලා තමයි ඔයාලට කියලා තියෙන්නේ නේද? එහෙනම් වඩාත්ම පිළිගත හැකි ලුයිස් ඉවි කියන්නේ මෙයාගේදී ඔන්න අපි ලුයිස් ඉවි අඳින්න යන්නේ. හොඳට බලන්න. HCO3 minus. එහෙනම් අපි මෙයාගේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගමු. හයිඩ්‍රජන්ලා එක්කෙනයි. කාබන්ලා එක්කෙනයි. ඔක්සිජන්ලා 3 දෙනයි. හරි නේද? අපි එක එක දිගට යමුකෝ. ඔන්න හයිඩ්‍රජන්ලා එක්කෙනයි මුළු ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන්ලා 3යි. අයගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් එනවාද කියලා බලමු. මෙයාගේ ළමයි එක්කෙනයි. කාබන්ගේ සංයුජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. අපි ගන්න හැමතිස්සෙම සංයුජිතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඇයි ඒ? සංයුජිතා කවචයේ තමයි ළමයි රසායනික බන්ධන හදන්නේ නේද? ඉතින් රසායනික බන්ධන වලට සහභාගී වෙන කෙනානේ අපි ගන්න ඕනේ. ඊට ඇතුලෙන් තියෙන කට්ටිය බන්ධන හදන්න නැත්නම් අපි යවාගෙන වැඩක් තියනවද? නැහැ. එහෙනම් මේකෙදි කාබන්ගේ 4ක් තියෙනවා. දැන් ඔන්න ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නව නේද? ඒ කියන්නේ ඔක්සිජන්ලා 3 දෙනා ගත්තන් පස්සේ මෙතන 6 ඒවා 3ක් එන්න ඕනේ. කීයද? 6 ඒවා 3ක්. කියන්නේ කීය 18යි. එහෙනම් හැබැයි මෙතන ඊළඟ දේ ඔන්න අපි මෙතන මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගමු. කීයද? 18යි 22යි 1යි 23යි. මේ ළමයි පරමාණු වලින් විතරක් එන ඉලෙක්ට්‍රෝන ගාන. හැබැයි ඔයාට HCO3 minus කියන කෙනාව ගත්තාම මෙන්න මේ HCO3 minus කියන කෙනාගේ තියෙන විශේෂත්වය ඍණාරෝපණයක් තියෙනවා. මේ ඍණාරෝපණයේ තේරුම තමයි ළමයි එළියෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තායි කියන තේරුම. මොකද්ද? එළියෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තායි කියන තේරුම. එහෙනම් අපි මේ 23ට තව එක ඉලෙක්ට්‍රෝනයක් එකතු කරමු. අපි ඔන්න ඕකට කියනවා ආරෝපණ සංශෝධනයක් කරනවා කියලා. එතකොට අපි කරන්නේ මේ ආරෝපණ සංශෝධනයේදී ඍණාරෝපණයක් නම් ඒ ඍණාරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් මුළු ඉලෙක්ට්‍රෝන ගානට එකතු කරනවා. ධනාරෝපණයක් නම් අන්නේ ධනාරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් ඒ මුළු ඉලෙක්ට්‍රෝන ගානෙන් අඩු කරනවා. එතකොට බන්ධනයක් හදද්දී පිළිපදින පියවර. දැන් එතකොට මෙන්න මෙතනදී මුළු ඉලෙක්ට්‍රෝන ගාන උන්න අපිට එනවා මුළු ඉලෙක්ට්‍රෝන ගාන 24යි. හැබැයි දැන් අපි මේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගත්තට ඊට පස්සේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන ගන්නවා. මොනවද? මුළු ඉලෙක්ට්‍රෝන යුගල. ඔන්න මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන. අපි ඒකද කරන්නේ මෙයා දෙකෙන් බෙදනවා. එහෙනම් මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන 12ක් වෙලා තියෙනවා. කීයද? මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන 12ක් වෙලා තියෙනවා ළමයි. ඔන්න මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන 12යි. හරි නේද? දැන් මෙන්න මේ ආකාරයට ඔයාට මුළු ඉලෙක්ට්‍රෝන යුගල 12ක් තියෙනවා මෙන්න මෙතන. දැන් කාබන් කියන කෙනා 4 වෙනි කාණ්ඩය නේද? එනවා 14 වෙනි කාණ්ඩය. මෙයා 14 වෙනි කාණ්ඩය කියන්නේ ළමයි මෙන්න මේ 14 වෙනි කාණ්ඩේ ඉන්න කාබන් වටේට ඉලෙක්ට්‍රෝන එයාගේදී කියන්නේ කාණ්ඩ 4ක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ කාබන්ට බන්ධන 4ක් හදන්න පුළුවන්. හැබැයි එයාට අෂ්ටකය පුරන ඉක්මවන්න බෑ. ඒ මොකද්ද? ළමයි දෙවනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලට හිස් ඩී කාක්ෂික නැහැ. එයාට හිස් ඩී කාක්ෂික නැති නිසා ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ. يعني තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. දැන් මෙයාගේ වටේ හදන්න පුළුවන් උපරිම බන්ධන ගාන 8යි. ඒ නිසා මම මෙන්න මෙතෙන්ට මෙයා ඩබල් බොන්ඩ් එකක් කරනවා. දැන් කීයක් දිනනවා කියලා බලන්න. 1යි 2යි 3යි 4යි. 4 හරි අෂ්ටක එහෙනම් ඔන්න පිරෙව්වා. දැන් අපි ඊළඟට මෙයාගේ ඉලෙක්ට්‍රෝන බෙදන්න යනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන බෙදන්න කලින් මුලින්ම කරන්නේ ළමයි අපි මේ ඉලෙක්ට්‍රෝන 12ක් ආවනේ මුළු ඉලෙක්ට්‍රෝන වල. ඒ කියන්නේ මෙයාගේ සංකුචිතා කවච වල මුළු බන්ධන වලයි ඒකසර වලයි එකතුව තමයි
මෙන්න මේ 12. ඒ කියන්නේ ඒකසර දාන්න කලින් අපි බන්ධන ගාන අඩු කරන්න ඕනේ. එහෙනම් ඔන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගාන අපි ගන්නවා. ඒගොල්ලෝ කීයද? 1 2 3 4 5ක් තියෙනවා. කීයද? 5. අපි ඒ ගාන අඩු කරනවා. එහෙනම් මුළු ගාන කීයද? 7යි. එහෙනම් මේවා තමයි අපි ඒකසර. හැබැයි අපි තාම දන්නේ හරියට මේවා ඒකසරද කියලා. ඒ බන්ධන හදන්නත් පුළුවන් ද දන්නේ අපි හරියටම. ඒකට අපි හිතනවා මෙන්න ඒකසර 7ක් තියෙනවා කියලා. හරිද? ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල එතකොට මේ ආකාරයට ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල 7ක් තියෙනවා නම් අපි ඔන්න මෙයාගේදී මේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙයා වටේට දාන්නයි යන්නේ. ඒ වෙලාවේදී අපි පිළිපදින ක්‍රමවේදය ළමයි හැමෝම වටේ අෂ්ටකය පුරවන්න try කරනවා. ඔන්න බලන්න. ඒකෙන් මතක තියාගන්න මුලින්ම අපි එළියේ තියෙන පරමාණු වලට බෙදලා තමයි අන්තිමට තමයි මධ්‍ය පරමාණුවට එන්නේ. හරිද? ඔන්න අපි එනම් බෙදාගෙන යන්න. මෙතන 7යි 1යි. දැන් කීයක් කළාද? 2යි 4යි 6යි. තාම නෑ. ඔන්න අෂ්ටකය හරි යුගල දෙකක් දැම්ම. තව කීයක් තියෙනවද? 5ක් තියෙනවා තව. මෙතෙන්ට අෂ්ටකය පිරෙන්න 3යි. තව කීයක් තියෙනවද? 2ක් තියෙනවා. මෙතෙන්ට 2යි. දැන් එහෙනම් මෙයන් ඔයාලගේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල 7ම පිරුවා. දැන් අපි බලමු මෙයාගේ විධිමත් ආරෝපණත් එක්ක මෙයාගේ ස්ථායි අස්ථායිතාවය. ඒනොලම විධිමත් ආරෝපණ බලමින් තමයි අපි මෙයා ස්ථායිද අස්ථායිද කියන එක තීරණය කරන්නේ. දැන් ඔන්න මෙයාගේදී මේ view-ට අනුව ඔයාලට ඇවිල්ලා තිනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එයා 6 වෙනි කාණ්ඩය කියන්නේ විධිමත් ආරෝපණය ශූන්‍යයි. අෂ්ටකයක් හරිද? 2 4 6 8. හරි. මෙයා වටේට ඔන්න අපි මුලින් අෂ්ටකය බලමු. 2යි 4යි 6යි 2යි 8යි. බන්ධනයක් කියන්නේ ඒකසර දෙකක්. ඉලෙක්ට්‍රෝන දෙකක්. හැබැයි මෙයාගේ විධිමත් ආරෝපණය ගත්තන් පස්සේ මෙන්න මේක තමයි යාගේ විධිමත් ආරෝපණය මනින්න අපිට ඕන වෙන්නේ. එහෙනම් බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ කියන්නේ මෙතන මෙයාටම අයිති ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. හැබැයි ඔක්සිජන්ගේ කාණ්ඩාංකය ගත්තොත් 6යි. ඒ කියන්නේ එයාටම අයිති ඉලෙක්ට්‍රෝන 6යි තිබ්බේ. ඒ කියන්නේ බන්ධනයේදී මොකද වෙන්නේ? එළියෙන් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතෙන්ට ඍණ ආරෝපණයක් දාන්න ඕනේ. ඇයි එළියෙන් එක්කෙනෙක් අරගෙන තිබ්බට වඩා ඉලෙක්ට්‍රෝන වැඩි වෙලා ඒ නිසා අපි මෙතෙන්ට ඍණ ආරෝපණයක් දානවා. ඊළඟට මෙන්න මෙතන ඔක්සිජන්. මෙයා බලමු. අෂ්ටකය හරිද කියලා 2යි 4යි 6යි 8යි. එයා වටේට ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6යි. 6යි. එතකොට එයා වටේ 6ක් හරි අෂ්ටකයක් හරි. එන යාට ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට 1 2 3 4. ඒ කියන්නේ දේවතාවක් 4 8යි. අෂ්ටකය හරි. එයාටමයි තියෙවා. ඉතින් අපි මේක බලන්නේ විධිමත් ආරෝපණය හොයද්දී. දැන් මෙයාටමයි ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි. එනම් ඔන්න එයාගේදී ඒ ඉලෙක්ට්‍රෝන 4ත් හරි කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්න. දැන් එහෙනම් මෙන්න මේක තමයි ළමයි මෙයාගේ වඩාත්ම පිළිගත හැකි ලුයිස් විදිය. දැන් ඔන්න ඊළඟට දෙවෙනි කොටස. මෙම අයනයේ සංප්‍රයුක්ත යුවයන්ද ඒවායේ සාපේක්ෂ ස්ථායීතාවය පිළිබඳව අදහස් දක්වන්නලු. අයන අපි බලමු. මෙයාගේ සංප්‍රයුක්ත යුව ටික අපි අඳගෙන යමු. දැන් ඔන්න මෙයාගේ සංප්‍රයුක්ත යුව අඳිද්දී අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා බලමු. මෙන්න අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් ළමයි. ඔයාලට පුළුවන් මෙයාගේ මේ ව්‍යුවේ යවලා මෙතනින් ඩබල් බොන්ඩ් එකක් හදන්න. ඔන්න බලන්න. මයිනස් මෙයා කැඩුවා කියන්නේ ළමයි මෙතෙන් ඉලෙක්ට්‍රෝන මේ බලන්න. මෙතන දෙකයි තිබ්බේ බන්ධනය කරලා ඉලෙක්ට්‍රෝන ගලක් දුන්නා කියන්නේ මේ පැත්තට දෙයක් ඇවිල්ලා. හැබැයි අපි මෙයා මොකද කරන්නේ? මෙයාගෙන් බන්ධනයක් හදනව නේද? මේක හදනවනේ. එහෙනම් ඩබල් බොන්ඩ් උඩ දෙන්නයි. මෙයාට මුකුත් වෙන්නේ නැහැ. ඔන්න H. හරිද? දැන් මෙයාගේ දී ළමයි මෙන්න මේ හේතුවත් එක්ක 1 2 3 4 5 6 7 කියලා මෙයාට ඍණාරෝපණයක් එනවා. මෙතන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 6යි 1 2 3 4 5 6 අෂ්ටකයක් හරි
මෙතන 6ක් හරි 8ක් හරි කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ 8ක් හරි 4ක් හරි. එහෙනම් ඔන්න අපිට තව එක view එකක්. තව එකක් ගන්න පුළුවන් ළමයි. මේ මෙහෙම හිතන්න. මෙතන ඒක සැරයක් තියෙන නිසා මට මෙයාගේ මෙහෙට බන්ධනයක් හදන්න පුළුවන්. එයාගේ මෙහෙට බන්ධනයක් හදද්දී මම මෙයාව මේ පැත්තට කඩනවා ළමයි. ඔන්න නම් මට හදන්න පුළුවන් බන්ධනේ C double bond H. ඔන්න ඒක සැරයක්. මෙන්න මෙතනදී ඔයාලට O එකක් එනවා. එයා එළියට දුන්න ඒ කියන්නේ ඍණ ආරෝපණයක්. මෙන්න මෙතනදී ඍණ ආරෝපණයක් එනවා. දැන් මෙයාගේ මේ පැත්තට බන්ධනයක් හැදුවා නේද? ඔම් බලන්න. මොකද වෙන්නේ කියලා. මෙතනදී මෙතන 1 2 3 4යි. හරි. අෂ්ටකේ හරි. 1 2 3 4 5 6 7. 7යි. ඒ කියන්නේ ඍණ ආරෝපණයක් දැම්ම. අපි දැම්ම ඕන. 1 2 3 4 5 7. ඔන්න ඍණ ආරෝපණයක් හරි. මෙතෙන්ට යන්න. අෂ්ටකේ හරි මේ 2යි 4යි 6යි 8යි. හැබැයි ළමයි මෙයා වටේට තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගමු. 1 2 3 4 5. ඉතින් මෙයා 6 වෙනි කාණ්ඩේ. 6 වෙනි කාණ්ඩේ වුණාට මෙයා ගාව දැන් තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ගත්තොත් 5යි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ තිබ්බ ඉලෙක්ට්‍රෝන එකක් එළියට ගිහිල්ලා තියෙනවා. කියන්නේ මොකද වෙන්න ඕනේ? ආරෝපණය ධන වෙන්න ඕනේ. අපි දැන් බලමු විධිමත් ආරෝපණ එකද? ඒ කියන්නේ සංප්‍රයුක්ත ආරෝපණය කීයක්ද කියලා. දැන් ඔයා සංප්‍රයුක්ත ආරෝපණය ගද්දී ධන ඍණ මුළු ගාන මොකද වෙන්නේ? ඍණ 2යි ධන 1යි මුළු ගාන ඍණ වෙලා. XO3 minus එළියට පේන්නේ කීයද? ඍණ. ඒ කියන්නේ අපිට එළියට පේන්නේ ඍණ. ඒ කියන්නේ මේක ඔන්න අපිට view එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මෙයාගේදී ළමයි ස්ථායීතාවය ගත්තන් පස්සේ වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් තියෙනවා. ආරෝපණ ගත්ත ලොකු ව්‍යාප්තියක් තියෙනවද? නෑ ලොකු ආරෝපණ ව්‍යාප්තියක් නෑ. ඒ කියන්නේ මෙන්න මෙතනදී ළමයි මෙයාගේදී මෙයා ගාව තියෙන්නේ මේ විදිහේ ස්ථායි. දැන් මොකද්ද හේතුව? අපිට හේතුව විදිහට කියන්න පුළුවන් ළමයි පළවෙනි එක වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් ඇත. අපි දන්නවා ඔක්සිජන් ෆ්ලෝරින් මත ධන ආරෝපණ වුත් අස්ථායි ළමයි. මේකෙදී ඒ ප්‍රශ්නේ එන්නේ නෑ. මොකද මේ වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණය. ඒකම අපිට ඊළඟ එකක් ගන්න පුළුවන් නේද? බලන්න එකම දේ නේද? දැන් මෙයා ස්ථායි. එහෙනම් දැන් මොකක්ද ගන්නෙ? වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් ඇත කියලා අපිට කියන්න පුළුවන් එතනත්. දැන් මේ සංප්‍රයුක්ත විව විදියට අපි ගන්න ළමයි එයාගේදී ස්වභාවයේ පවතින්න පුළුවන් විව. අපි ලුයිස් විව ඇන්දට අපි දන්නේ නැහැ මොන විවේද තියෙන්නේ කියලා ස්වභාවය. අපි දන්නවා අපි ලුයිස් විව කවදා ස්වභාවය ඉනවද? නැහැ ස්වභාවයේ සංප්‍රයුක්ත මුහුම. ලුයිස් විව ස්වභාවය නැහැ. අපි මේ අදින්න ස්වභාවයේ ඉන්න පුළුවන් විශේෂ විව අපි නිර්ණය කිරීමක් තමයි ලුයිස් විවද අපි කරන්නේ. කියන්නේ මෙයාගේ විව අධ්‍යයනය කරන අපි හදාගත්ත දේවල් නේ. නේද? අපි ඒකෙන් තමයි සංප්‍රයුක්ත මුවමට යන්නේ. එහෙනම් මේකත් ස්ථායි. වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් තියෙනවා. මෙන්න මෙතෙන්ට යන්කෝ. මෙතන මොකද වෙන්නේ? මෙයා අස්ථායි ළමයි. පළවෙනි දේ මම දැන් චුට්ටකට කලින් කිව්වා. මොකද්ද? මෙයාගේදී පළවෙනි දේ ඔක්සිජන් මත ඍණ ධන ආරෝපණයක් තියෙන. එහෙම වුණොත් අස්ථායි. යන දාන්න. අස්ථායි. වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් ඇත. තව එකක් ගන්න පුළුවන්. ආරෝපණ ව්‍යාප්තිය ගත්තන් පස්සේ ගොඩාක් වැඩි නේද? එහෙනම් දාන්න එකත් ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ආරෝපණ ව්‍යාප්තිය වැඩි. දැන් ඔන්න ඒක හරි. දැන් තුන්වෙනි කොටස වෙස්පවාදී භාවිතා කරමින් පහත දී ඇති පරමාණු වටා හැඩ අපෝහණය කරන්න කියලා අපිට තියෙනවා. දැන් ඔන්න අපි මෙයාගේදී හැඩ අපෝහණය කරන්න යන්නේ. අපි ඒක ස්ථායි කෙනා ගමු. ස්ථායි කෙනාගෙන් තමයි අපි හැඩ අපෝහණය කරන්නේ. දැන් මේ ස්ථායි කෙනා ගත්තන් පස්සේ නම් වෙස්පවාදී භාවිතා කරමින් අපි හැඩ අපෝහණය කරද්දී පළවෙනියෙන්ම කාබන්. එයාම බලමු කාබන්. කාබන් වටා ඇති පරමාණු එවද අපි වල කියනවා සිග්මා බන්ධන කියලා. කීයද?
එකයි දෙකයි තුනයි. එහෙනම් අපි බලමු ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල. කවුරුවත් නැහැ ශුන්‍යයි. එහෙනම් ළමයි පරමාණු තුනයි කියන්නේ කාණ්ඩ තුනයි. ඒකසර ඉලෙක්ට්‍රෝන නැත්නම් අපේ හැඩය මොකද්ද? තලීය ත්‍රිකෝණාකාරයි. මොකද තලීය ත්‍රිකෝණාකාරයි. හැඩේ නම් තලීය ත්‍රිකෝණාකාරයි. දැන් අපි ඊළඟට යමු ඔක්සිජන් ගාවට. ඒ කවුද අපේ අහලා තියෙන හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන්. හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන්. දැන් මේ හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන් කියන කෙනාව ගත්තාම එයාගේදී අපිට ළමයි පවතින අපි ගමු මුලින්ම සිග්මා බන්ධන ගාන. එහෙනම් ඔක්සිජන් වටා ඇති සිග්මා බන්ධන. එහෙම නැත්නම් ඒවට මොනවා කියන්නේ? පරමාණු. එහෙනම් කීයද? 1යි 2යි. දැන් අපි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල ගාන ගමු. කීයද? 1යි 2යි. එහෙනම් ළමයි කාණ්ඩ දෙකයි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල දෙකයි නම් අපේ හැඩ වගුවට අනුව අපි දන්නවා මෙයාගේ හැඩය කෝණිකයි ළමයි. මොකද්ද? හැඩය කෝණිකයි. එයාගේ හැඩය කෝණිකයි. එහෙනම් ඒක ඇල්ල හරි. දැන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දෙන්නලු. අයියෝ ඔකයි ලේසි මම දැන් චුට්ට කළාට කරන්න කිව්වා. විකර්ෂක කාණ්ඩ දෙකයි නම් රේඛීයයි, තුනයි නම් තලීය ත්‍රිකෝණාකාරයි, හතරයි නම් චතුස්තලීයයි, පහයි නම් ත්‍රිාන්ති ද්විපිරමිඩාකාරයි, හයයි නම් අෂ්ටතලීයයි. දැන් ඉතින් බලමුකෝ. මෙතනදී ළමයි කාබන් කියන කෙනාගේදී ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය 1යි 2යි 3යි ළමයි. එහෙනම් අපි ඩබල් බොන්ඩ් එකක් වුණත් ගන්න විකර්ෂක කාණ්ඩ එකක්. ඇත්තටම සිග්මා බන්ධන තමයි. සිග්මා බන්ධන ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල තමයි විකර්ෂක කාණ්ඩ. එහෙනම් මෙතන 1යි 2යි 3යි. එහෙනම් තලීය ත්‍රිකෝණාකාරයි. හයිඩ්‍රජන් සම්බන්ධිත ඔක්සිජන් 1යි 2යි 3යි 4යි. එහෙනම් එතන 4යි කියන ළමයි චතුස්තලීයයි. එහෙනම් මෙයා තලීය ත්‍රිකෝණාකාරයි, මෙයා චතුස්තලීයයි. දැන් ඊළඟට මුහුම් කරන් දක්වන්නලු. ඒකත් අපි කෙලින් විකර්ෂක කාණ්ඩ වලින් ගන්න. විකර්ෂක කාණ්ඩ දෙකයි නම් මුහුම් කරන sp, 3යි නම් sp2, 4යි නම් sp3. ඔච්චරයි. විකර්ෂක කාණ්ඩ දෙකයි නම් sp, 3යි නම් sp2, 4යි නම් sp3. විකර්ෂක කාණ්ඩ කියන්නේ මොනවද? ඒගොල්ලන්ගේ පවතින සිග්මා බන්ධන වලයි ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල වලයි එකතු. ඔච්චරයිනේ. එහෙනම් ඔය අණුව ළමයි අපිට යාගේ මුහුම්කරණය තීරණය කරන්නට පුළුවන්. දැන් එහෙනම් බලමු මෙතන විකර්ෂක කාණ්ඩ කීයක් තියෙනවද කියලා මෙයා වටේට. 1යි 2යි 3යි. ඒ කියන්නේ මොකද්ද? sp2. 3යි නම් sp2. මෙයා වටේට 1යි 2යි 3යි 4යි. එහෙනම් මොකද්ද ළමයි? sp3. මොකද්ද? sp3. එහෙනම් අපි අනික් වත් වහමු හොයාගමු. මෙයා sp2, මෙයා sp3, මෙයාගේ මුහුම්කරණය නැහැ. 1යි 2යි 3යි sp2, 1යි 2යි 3යි 4යි sp3. මම මේ නිකමට හොයාගත්තා. ඊට අපිට ඊළඟ වැඩවලට ඕන වුණොත් ඒක ගන්න පුළුවන්. ආදීලා තියෙනවා. 6 වෙනි කොටසේදී දීලා තියෙනවා ළමයි. ඉහත එකේ යඳින ලද ලුයිස් සිව්වේ අඩංගු පහත දී ඇති සිග්මා බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණුක කාක්ෂික මුහුම් කාක්ෂික හඳුනා ගන්න කියලා. පළවෙනියෙන්ම හයිඩ්‍රජන් සම්බන්ධිත ඔක්සිජන් හා කාබන් අතර. හයිඩ්‍රජන් සම්බන්ධිත ඔක්සිජන් හා කාබන් අතර. ඒ කියන්නේ මෙන්න මේක ළමයි. නේද? අනම් බලමු. මෙයාගේ මුහුම් කරන්නේ මොකද්ද? sp3 කාබන්ගේ sp2. මේකේදී මෙයාගේදී මේ බන්ධන හැදෙන්නේ ළමයි ඔක්සිජන්ගේ sp3 මුහුම් කාක්ෂිකයත් කාබන්ගේ sp2 මුහුම් කාක්ෂිකයත් අතිච්ඡාදනයට ලක් වෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙතනදී දාන්න පුළුවන් කාබන් sp2 හා ඔක්සිජන්ගේ sp3. ඊළඟ ඔක්සිජන් හා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් මේ 1s මෙයාගේ බන්ධන හදන සහභාගී වෙන්නේ. එහෙනම් දාන්න. हाइड्रोजन ની 1s ऑक्सीजन ની sp3. हाइड्रोजन ની 1s ऑक्सीजन ની sp3. දැන් අපි අන්තිම කොටසට යන්නේ C කොටස.
එහෙනම් මෙයානෝ අපි දන්නා ළමයි අපිට දීලා තියෙන මොකක්ද කියලා බලමු. පහත දී ඇති වගුව මැග්නීසියම්, කාබන් ඩයොක්සයිඩ්, SiO2, NaCl සහ මැග්නීසියම් ඔක්සයිඩ් යන ද්‍රව්‍ය පහේ ද්‍රවාංක වල ආසන්න අගයන් සහ විද්‍යුත් සන්නායකතා දක්වයි. ද්‍රව්‍ය ලෙස නම් කර ඇති තීරයේ උචිත ද්‍රව්‍ය සූත්‍රය ලියීමෙන් සම්පූර්ණ කරන්න කියලා අපිට කියලා තියෙනවා. බලමු. ද්‍රව්‍ය මොන මොනවද තියෙන්නේ කියලා බලමු. නමුත් මම මේක මැකුවා. දැන් බලමු අපි මොන මොනවද මේක දීලා තියෙන්නේ කියලා නේද? මොන මොනවද දෙන්නේ ඔය බලන්න. ඔන්න මැග්නීසියම් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ්, NaCl, SiO2, MgO ඔය ටික තමයි දෙන්නේ. එහෙනම් පළවෙනියෙන්ම ළමයි මෙතනදී අපි ගම්මු තුන්වෙනි පොයම බලන්න. ද්‍රවාංකය 920යි. ඝන අවස්ථාවේදී විද්‍යුත් සන්නායකතාව විශිෂ්ටයි. විලීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව විශිෂ්ටයි. ඝන විලීන අවස්ථා දෙකේදී විද්‍යුත් සන්නායන කරන්නේ කවුද? ලෝහ. එහෙනම් තුන කවුද? මැග්නීසියම්. ඔන්න ඉවරයි. ඊළඟම මෙයා කියලා දෙනවා ද්‍රවාංකය කෙල්වින් 200යි 4ට යන්න. කෙල්වින් සාමාන්‍ය සෙල්සියස් බිඳුව කියන්නේ කීයද? සෙල්සියස් බිඳුව කියන්නේ 273යි කෙල්වින්. 273.1.5යි නිරපේක්ෂ ශුන්‍ය. නේද? දැන් මෙයාගේදී 273.1.5යි කෙල්වින්ට වඩා අඩුයි කියන්නේ කාම උෂ්ණත්වය නමයි වායුවක්. ඉතින් කාම උෂ්ණත්වයේදී වායුවක් විදිහට ඉන්නේ කවුද? මෙන්න මේ ඉන්න කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් එයත් හරි. ඊළඟට 1900ක ද්‍රවාංකයක් තියෙනවලු ඝන වෙලාවේ විද්‍යුත් සන්නායනය කරන්නේ නැල්ලු විලීන වෙලාවේ එහෙම නැත්නම් ජලීය වෙලාවේදී විද්‍යුත් සන්නායනය කරන්නේ නැල්ලු. හැබැයි උඩ ඉන්න 1 2 කියන කට්ටිය ළමයි ඒගොල්ලෝ විලීන ද්‍රව අවස්ථාවේ විද්‍යුත් සන්නායකතාව හොඳයි. කියන්නේ ඒගොල්ලෝ අයනිකයි. බලන්න ඝන වෙලාවේ දුර්වලයි. ඝන වෙලාවේ විද්‍යුත් සන්නායකතාව දුර්වල විලීන එහෙම නැත්නම් ජලීය අවස්ථාවේ විද්‍යුත් සන්නායනය කරන්නේ ළමයි අයනික සංයෝග. ළමයි මෙන්න මෙතනදී පස්වෙනියා ගත්තොත් ඔන්න ඔය පස්වෙනියා ඒ අවස්ථා දෙකේදී විද්‍යුත් සන්නායනය කරන්නේ. දැන් මෙයත් ඉවරයි මෙයත් ඉවරයි. මේ දෙන්නම අයනික ළමයි. මේක තමයි විෂම පරමාණුක සහ සංයුති දැල් සත්‍යය. එහෙනම් 5 SiO2. දැන් තමයි වෙන ප්‍රශ්නේ එන්නේ. ඇයි ඒ? ඔයාලා අයනික සංයෝග දෙකක් තියෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් ඉන්නවා, සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නවා. දැන් මේකෙදි මැග්නීසියම් ඔක්සයිඩුයි සෝඩියම් ක්ලෝරයිඩුයි කියන දෙන්න ගත්තන් පස්සේදී අපි අන්න යාගේදී ඒ අවස්ථාවේදී සංකීර්ණ දෙකම අයනිකයි. ඒ කියන්නේ මේ ගුණ පොදුයි. ඒ අපිට ද්‍රවාංකය මතින් මේක හඳුනා ගන්න වෙනවා. බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් ඊළඟ මැග්නීසියම් ඔක්සයිඩ් මේ වේදී ළමයි අපි දැන් බලන්න ඕනේ මෙයාගේ සහසංයෝජ ගුණ වැඩි වෙලා තියෙන මොන අවස්ථාවේද කියලා. ඒ කියන්නේ මෙයාගේ අයනික ගුණ අඩු වෙලා තියෙන්නේ කාගේද කියලා තමයි අපි බලන්නේ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් උයි මැග්නීසියම් උයි ගත්තන් පස්සේ මැග්නීසියම් ඔක්සයිඩ් උයි ගත්තන් පස්සේදී මෙයාගේ ද්‍රවණශීලතාව වැඩි වෙන සාධක මොනවද? කැටායනයේ අරය අඩු වීම, ඇනායනයේ අරය වැඩි වීම, කැටායනයේ ආරෝපණය වැඩි වීම, ඇනායනයේ ආරෝපණය වැඩි වීම. හරිද? ඒක තමයි ප්‍රධානම සාධක හතර. දැන් ඔය ඒ අනුව ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනා Na+ ධන Cl- මෙයා Mg2+ ධන O2- කියලා ළමයි ද්‍රවණශීලතාවයේ ගත්තන් පස්සේ පළවෙනි එක කැටායනයේ ආරෝපණයට යන මෙයාගේ කැටායන ආරෝපණය වැඩි. ඇනායනයේ ආරෝපණයට යන මෙයාගේ ඇනායනයේ ආරෝපණය වැඩි. ඒ කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්ගේ සාධක දෙකක් දැන් වැඩි. ඊළඟට ඔන්න අපි ආගේදී කැටායනයේ අරයට යන සෝඩියම් ප්ලස් වඩා මැග්නීසියම් 2+ වැඩි. අඩුයි. ඇනායනයේ කැටායනයේ අරය අඩු වෙන්න තමයි ළමයි ද්‍රවණශීලතාව වැඩි වෙන්නේ නේද? ඊළඟට Cl- හැබැයි ළමයි ඔන්න ඔතනදී Cl- කියන කෙනා විතරක් අඩු වෙලා තියෙනවා මෙයාට එකයි. මෙතනදී ළමයි අරයට වඩා ප්‍රබලම සාධක වෙලා තියෙන මෙන්න මේ එයාගේ ආරෝපණය දෙකම වැඩි.
සාමාන්‍ය දැල් ශක්තිය කියන එක අපිට එයා අනුලෝමයි ධනායනීය ආරෝපණය වතාවක් ඍණායනීය ආරෝපණය ප්‍රතිලෝමයි ධනායනීය හරයයි ඍණායනීය හරයටයි නේද? එලා ප්‍රධානම බලපෑමක් කරලා තියෙන මෙතනදී මැග්නීසියම් කියන කෙනා නේද? මැග්නීසියම් ඔක්සයිඩ්. යාගේ ද්‍රවණශීලතාව ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සහසංයුජ ලක්ෂණත් යාගේ වැඩි වෙලා තියෙනවා. එලා මේකේ දැන් අපි මෙහෙමම සහසංයුජ ලක්ෂණ වැඩි වෙන්න අයනික ලක්ෂණ අඩු වෙනවා. කියන්නේ ද්‍රවාංක, තාපාංක, වියෝජන උෂ්ණත්ව වගේ දේවල් අඩු වෙනවා. අයනික සංයෝග වල තමයි මේ දේවල් වැඩි. සමස්තයක් විදිහට ගත්තාම. එලා දෙවනියා මැග්නීසියම් ඔක්සයිඩ්, පළවෙනියා සෝඩියම් ක්ලෝරයිඩ්. එලා අපි ඔන්න පළවෙනියා සෝඩියම් ක්ලෝරයිඩ්, දෙවෙනියා මැග්නීසියම් ඔක්සයිඩ්, තුන්වෙනියා මැග්නීසියම්, හතර කාබන් ඩයොක්සයිඩ්, පහ සිලිකන් ඩයොක්සයිඩ් කියලා ප්‍රධාන සංයෝග පහ හඳුනාගත්තා. එහෙනම් අපි ඔන්න 2011 A level ගානේ ප්‍රශ්න පත්‍රයේ රසායනික බන්ධන ගාන සාකච්ඡා කරලා ඉවර කරා. දැන් අපි 2012 ප්‍රශ්න පත්‍රයේ ගාන සාකච්ඡා කරමු. එතකොට 2012 A level ගානේ පළවෙනි කොටසේදී අපිට තියෙන්නේ මෙයාගේ ඒ ඉලෙක්ට්‍රෝන වල ඒ වගේම ලක්ෂණ ටිකක් ගැන අධ්‍යයනය කරන්න. පළවෙනියෙන්ම තියලා තියෙනවා පළවෙනි කොටසේදී හුදකලාව පවතින Fe3+ Cr3+ CO2+ අතරින් වියුග්ම ඉලෙක්ට්‍රෝන තුනක් ඇත්තේ කුමකටද? එතකොට ළමයි මේකට sp3 ගුණයේ ගැටලුත් අදාළ වෙනවා. හැබැයි අපිට මේකේදී දැන් මේ ගානට අනුරූප අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ හැම එකක්ම. එහෙනම් බලමු. Fe3+ Cr2+ CO2+. Fe3+ ඊළඟට Cr3+ ඊළඟට CO2+. මේ වෙලෙන් ළමයි ඔයගලන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලිව්වොත් ඔයගලන් ළමයි පළවෙනියෙන්ම මෙයාගේදී වියුක්ම ඉලෙක්ට්‍රෝන තුනක් තියෙන කට්ටිය විදිහට මේ දෙන්නම ගන්න පුළුවන්. කියන මේ දෙන්නකින් ඕනම කෙනෙක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක චූටි ගැටලුවට සමන් එක දාන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන වල වියුක්ම. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියන්න විතරයි ඔයාලට තියෙන්නේ. උදාහරණයක් විදිහට බලමුකෝ මෙහෙම. Cr කියන කෙනා ලියමු. 1s2 2s2 2p6 3s2 ඊළඟට 3p6 4s2 3d4 ඔන්න තමයි ක්‍රෝමියම්ගේ වින්‍යාසය. දැන් මේක Cr3+ එද්දි ළමයි මෙයාගේදී Cr3+ කියන්නේ මෙයාගේ මුලින්ම පිට වෙන්නේ එළියෙන්ම තියෙන ශක්ති මට්ටමේ. එන 4s2 කියන කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ කියන්නේ අයන හදද්දී අපි දන්නවා ළමයි එයාගේදී ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ එළියෙන්ම එළියෙන්ම තියෙන ශක්ති මට්ටම. ඒ කියන්නේ න්‍යෂ්ටියට ආකර්ෂණය අඩුම කෙනාගෙන් තමයි ළමයි ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ. හැබැයි එයාගෙන් දෙකක් පිට වුණාන් පස්සේ තව එකක් ඉතුරුයි. ඒක ඊළඟට 3d කින් යනවා. එහෙනම් 3d3 කියලා එනවා. දැන් හුන්ගේ නියමයට අනුව ළමයි 3d3 ඉලෙක්ට්‍රෝන තියෙන කාක්ෂික පහක් තියෙනවා. කාක්ෂික පහේ තනි ඉලෙක්ට්‍රෝනයේ ගානේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ ගාන තමයි අතින් යුගල වෙන්නේ නැහැ. ඇයි? යුගල වෙන්නේ හැමෝටම තනි ඉලෙක්ට්‍රෝනයේ ගානේ දුන්නා. ඔය ආකාරයටම ළමයි ඕගොල්ලන්ට කොබෝල්ගේ ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා කියලා වියුග්ම ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා කියලා ගන්නට පුළුවනි. එහෙනම් අපි ඒකත් බලමු. ආයෙත් යකඩ බලමු. Fe3+ කියන එක අපි මුලින් Fe ලියාගෙන ඉමු. 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d6 කියලා එනවා. එහෙනම් මෙයාගේ මුලින්ම අයින් කරමු. එහෙනම් මුලින්ම 4s2 ගෙන් අයින් වෙනවා. ඔන්න අයින් වුණා. ඊළඟට තව එකයිනේ 3+ නේ. දැන් තව ඉලෙක්ට්‍රෝනයක් 3d5. ඒ කියන්නේ මෙයාගේ වියුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ළමයි? වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතන යාව ගන්නට බෑ. එයා ගන්න බෑ. මෙයාව ගන්න පුළුවන්. ඔය ආකාරයට මට කොබෝල්ගේ
වියුග්ම ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද කියලා ගන්න පුළුවන්. යකඩවල වියුග්ම ඉලෙක්ට්‍රෝන පහක් වෙන්නේ කොහොමද? මේ බලන්න. ඒ කාක්ෂික පහයිනේ. දැන් මෙතෙන්ට 1යි 2යි 3යි 4යි 5ක් දිගින්නේ 5 පිරුණෙන් පස්සේ තමයි 6 වෙනියෙන් තමයි යුගලණය වෙන්නේ පටන් ගන්න. තේරුණාද? ඔය ආකාරයට තමයි තියෙන්නේ. දැන් ඊළඟට 3D ගොනුවේ ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම් වැනේවා අතරින් බන්ධන සැදීමේදී උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන යුගල 5ක් සහභාගී විය හැකි මූලද්‍රව්‍ය. බන්ධන හදද්දී උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන යුගල 5ක් සහභාගී වෙන්න පුළුවන් වෙනවා. බලමු මුලින්ම ළමයි ක්‍රෝමියම් කියන කෙනා ගත්තොත් ක්‍රෝමියම් බන්ධන හදද්දී කියන්නේ මුහුම්කරණයක් වෙනවා. මේගොල්ල බන්ධන හදද්දී මුහුම්කරණය වීමත් එක්ක ළමයි ක්‍රෝමියම් කියන කෙනා 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d4 හැබැයි මෙයා නිශ්චිතව ස්ථායි වෙන්නේ 4s1 3d5 කලින් එකට අවුලක් නෑ අපි ඒක ලියලා අයින් කරත් කොහොම කරත් එකම විදියට තමයි සිද්ධ වෙන්නේ නිසා තේරුණාද ඊළඟට මේක 4s1 3d5 නම් මෙතන ඉලෙක්ට්‍රෝන ළමයි 6ක් ඉන්නවා හරි හරිනම් මේකෙන් තමයි අයින් කරන්න ඕනේ කලින් ගානේ ඒත් මම ටක් ගාලා ඉවර වෙන්න නිසා තමයි मैं आगे गत्ते किसी प्रश्न आके नहीं आती सा मैं मेरे ना आके क्या क्रोमियम करने बे तब देना ही नहीं टाइटेनियम और वेनेडियम और अभी टाइटेनियम का मु 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d2 राइट यहाँ के थोड़ी इलेक्ट्रॉन है मुहम करने उन्नत मुहम करने में ds ने वेन्ना पुलवा sd अतर दाई मुहम करने वेन्ना पुलवा එලා මෙයාගේ SD උනත් ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. සාමාන්‍ය මුහුම්කරණය වෙද්දී ඉලෙක්ට්‍රෝන මෙයාගේ 4යි තියෙන්නේ. මුළු ඉලෙක්ට්‍රෝන. කියන්නේ තියාගන්න පුළුවන් උපරිම ගාණ කීයද? 4යි. ඊට වඩා තියාගන්න බෑ. එහෙනම් ඉතුරු වෙන්නේ වැනේඩියම් විතරයි. බලමු වැනේඩියම් වෙනවද කියලා ඔක. 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d3 මෙන් බලන්න. මුහුම් කරණයේදී ළමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න පුළුවන් වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් මුහුම් කරණය වෙලා හදාගන්න පුළුවන් SD අතර මුහුම් කරණය. ඒ කියන්නේ ළමයි මේ අණුව අපිට තේරෙනවා බන්ධන 5ක් හදන්න පුළුවන් මෙන්න මෙයාට. එහෙනම් වැනේඩියම් තමයි උත්තරේ. කාබන්, නයිට්‍රජන්, සිලිකන් යන ඒවායින් අඩුම විද්‍යුත් ක්‍රියාතාවය. ඊළඟ එක. වඩ කාබන්, නයිට්‍රජන්, සිලිකන් යන ඒවායින් අඩුම විද්‍යුත් ක්‍රියාතාවය බලමු කාබන් නයිට්‍රජන් සිලිකන් තමයි පෝලින් මතක තියනවනේ වැඩේ ඉවරයි මෙයා 3.0යි මෙයා 2.5යි මෙයා 1.8යි දැන් කවුද අඩුම සිලිකන් එහෙම නැත්තම් ආවර්තයක් ඔස්සේ දකුණට විද්‍යුත්ින්තාව වැඩි වෙනවා මේට එහෙනම් මේ නයිට්‍රජන්ට වඩා මෙයාගේ විද්‍යුත්ින්තාවය අඩුයි. කාණ්ඩයක් ඔස්සේ පහළට විද්‍යුත්ින්තාවය අඩු වෙනවා. ඒ කියන්නේ කාබන්ටත් වඩා සිලිකන් අඩුයි. එන අඩුම කෙනා කවුද? සිලිකන්. එයා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් අනේවා වැඩිම පළමු අයනීකරණ ශක්තිය බලමු. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රෝජන්, ෆ්ලෝරින්, නියොන් කියන කෙනාට එනවා මෙන්න. මම මෙතන නියොන් එනවා. නියොන් ගෙන් පස්සේ මෙන්න ළමයි සෝඩියම්. मैग्नीशियम एल्यूमिनियम එලා මොකද්ද බෙන්ගාල් දෙන්නේ වැඩිම පළමු අයනීකරණ ශක්තිය නේ කාටද කියලා බලන්න මේ මැග්නීසියම්ට ඊළඟට සෝඩියම් ප්ලස් ඔක්සිජන් 2 F මයිනස් යන ඒවා අතරින් විශාලම අයනීකාරය හරිද N3 minus නේද N3 minus O2 minus F minus यानी ये टेके सोडियम प्लस इन्हें N3 minus O2 minus F minus यानी वातरीन विशालतम අයනිකාරය බලමු දැන් N3 minus කියන කෙනා ගත්තාම ළමයි මෙන්න මේගොල්ලන්ගේදී අපි ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි කියන ඒවා බලන්න ඕනේ එතකොට N3 minus ඉන්නවා අපිට ඊළඟට O2 minus ඉන්නවා ඊළඟට F minus ඉන්නවා එහෙනම් අපි මේ ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන වල එකතු බලමු
N3 minus කියන කෙනාගේ ඉලෙක්ට්‍රෝන 10යි. ප්‍රෝටෝන 7යි. ඉලෙක්ට්‍රෝන 10යි, ප්‍රෝටෝන 8යි. ඉලෙක්ට්‍රෝන 10යි, ප්‍රෝටෝන 9යි. ළමයි ඒ කියන්නේ මෙන්න මේගොල්ලෝ ගත්තාම මේගොල්ලන්ගේදී ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන අතර අතිරික්තය ගත්තොත් ඔන්න ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන අතර අතිරික්තය වැඩි වෙන්න එයාගේ අරය තීරණය වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට වඩා වැඩි නම් අරය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ගානට වඩා ප්‍රෝටෝන ගාන වැඩි නම් අරය අඩු වෙනවා. බලමු එහෙනම්. මෙතනදී අතිරික්තය ළමයි 3යි. කීයද? 3යි. මෙතනදී 2යි. මෙතනදී 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන අතර අතිරික්තය වැඩි N3 minus. ඒ කියන්නේ ඒ අතරදී අරය ඉහළට, ඒ කියන්නේ මේකේදී ළමයි න්‍යෂ්ටි දිහාවට ඇද ගැනීමේ බලයක් තියෙනවා. න්‍යෂ්ටියෙන් එළියට ඇද ගැනීමේ බලයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම. ඉලෙක්ට්‍රෝන වලින් ළමයි එළියට අදිනවා. මේ හරිය අපි න්‍යෂ්ටිය කියලා තමු. ප්‍රෝටෝන වලින් න්‍යෂ්ටි දිහාවට අදිනවා. ප්‍රෝටෝන වලට වඩා ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කියන්නේ අරය වැඩි වෙනවා. පරමාණුවටත් වඩා අරය වැඩි වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝනට උදාසීන පරමාණුයෙන් ඉලෙක්ට්‍රෝන ගානට වඩා ප්‍රෝටෝන ගාන අඩු වෙනවා කියන්නේ ළමයි වැඩි වෙනවා කියන්නේ ළමයි න්‍යෂ්ටි දිහාවට දීම දිනවා. උදාහරණයක කඹ අදිනවා කියලා හිතන්න. කඹ අදිද්දි ළමයි මේ පැත්තට ඇදීම වැඩි නම් මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. මේ පැත්තට අරය වැඩි මේ පැත්තට වැඩි නම් ඒගොල්ලෝ මේ පැත්තට ඇදෙනවා. අරය නෙමෙයි. ඒ වගේ තමයි මෙතන. මේ පැත්තට ඇදීම වැඩි නම් ළමයි ඉලෙක්ට්‍රෝන වලින් එළියට ඇදීම වැඩි නම් පරමාණුවෙන් එළියට අන්න එතකොට අරය වැඩි වෙනවා. මෙතනදී න්‍යෂ්ටි දිහාවට ඇදීම වැඩි, න්‍යෂ්ටි දිහාවට ඇදීම වැඩි කියන ළමයි අරය අඩු වෙනවා. හරිද? එහෙනම් මෙහෙට අරය වැඩි වෙනවා, මෙහෙට අරය අඩු වෙනවා. එහෙනම් ඕකත් එක ගත්තන් පස්සේ ළමයි ප්‍රෝටෝන වැඩි වෙනවා කියන අරය අඩු වෙනවා. මේ පැත්තේ නම් කියන අරය වැඩි වෙනවා. ඒ කියන්නේ ධන අයන නම් අරය අඩුයි, ඍණ අයන නම් අරය වැඩි. ඒකෙදි ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන අතර අතිරික්තය වැඩි වෙන්න අරය වැඩි වීම වැඩි. එහෙනම් ළමයි ඔය අනුව අපිට මේගොල්ලන්ගේදී අරය වැඩි වෙන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර අතිරික්තය වැඩි, N3 minus ගේ 3ක් වැඩි. ඒගොල්ලෝ 3ක් වැඩි කියන ළමයි අපිට ඒගොල්ලන්ගේදී ගන්න පුළුවන් මෙතන ඉලෙක්ට්‍රෝන 3ක් වැඩි. එහෙනම් කාගේද අරය වැඩිම? නයිට්‍රජන්ගේ අරය වැඩි වෙලා තියෙනවා. මේ අනුව ළමයි N3 minus ගේදී අරය වැඩි වෙලා තියෙනවා න අපිට. දැන් ඊළඟට යන් අපි. ඊළඟට ගත්තන් පස්සේදී අපිට ඉන්න අන්තිම කොටස සෝඩියම් ප්ලස් කැල්සියම් 2 ප්ලස් ඇලුමිනියම් 3 ප්ලස් අතරින් කුඩාම පරමාණු කරේ. දැන් ඔයාලට කියන්න පුළුවන් ළමයි. දැන් ඔයාලට කියන්න පුළුවන් මෙයාගේ අරය කොහොමද යන්නේ කියලා. එහෙනම් අතන අරය වැඩිම N3 minus. දැන් බලමු. සෝඩියම් ප්ලස් කැල්සියම් 2 ප්ලස් ඇලුමිනියම් 3 ප්ලස්. එහෙනම් බලමු. සෝඩියම් ප්ලස් නම් ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 11යි. මෙතන ඉලෙක්ට්‍රෝන න 18යි ප්‍රෝටෝන 20යි. මෙතන ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 13යි. පළවෙනි දේ කැල්සියම් ළමයි ඉන්නේ පිටත ශක්ති මට්ටමේ. ඒකෙදි පිටත ශක්ති මට්ටමේ ඉන්නවා කියන්නේ කැල්සියම් ඉන්නේ හිතේ 4 වෙනි ආවර්තය. හැබැයි දැන් කැල්සියම් 2+ කියන්නේ 3 වෙනි ආවර්තය ආගන් ගාවට ඇවිල්ලා. මෙයාගෙන් ඇත්තටම ඉන්නේ ආගන් ගාව. වෙනම ආගන්ටත් වඩා ආරය අඩුයි. ඇයි ඒ? එයාගේදී ආගන්ටත් වඩා ආරය අඩු වෙනවා කියන ආගන් ගේත් වඩා මෙයාගේ ප්‍රෝටෝන අතිරික්තය වැඩි. ඒ ආගන්ටත් වඩා ආරය අඩුයි. හැබැයි සෝඩියම් ඇලුමිනියම් කියන කට්ටිය දැන් ළමයි ගිහිලා තියෙන්නේ නියොන් ගාවට. ඇයි ඒගොල්ලෝ ගා හැමෝම ගා තියෙන ඉලෙක්ට්‍රෝන 10 නියොන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට ඇවිල්ලා දැන්. හැබැයි නියොන්ටත් වඩා ප්‍රෝටෝන වැඩි. ඉතින් අරය තවත් අඩු වෙලා තියෙනවා. එතනදී මෙන්න මෙතනදී අරය තවත් අඩු වෙලා තියෙනවා කියන්නේ ළමයි අපිට ගත්තන් පස්සේදී මේගොල්ලන්ගේදී ප්‍රෝටෝන අතිරික්තය වැඩි වෙනවා කියන්නේ අරය තවත් වැඩි වෙනවා. එහෙනම් අරය තවත් අඩු වෙනවා. ඒකට ඒකත් එක ගත්තොත් ඇලුමිනියම් කියන කෙනාගේ ප්‍රෝටෝන අතිරික්තය වැඩි. එයා ප්‍රෝටෝන 3යි. මෙතන ප්‍රෝටෝන 1යි. ඊළඟ ගත්තන් පස්සේ අපිට පේනවා මේකේදී න්‍යෂ්ටි දිහාවට ඇදීම වැඩිම වෙලා තියෙන ඇලුමිනියම් කියන කෙනා. මේකටත් වඩා. එහෙනම් අරය ගත්තාම අරය අඩුම වෙන්නේ මෙයාගේ. එහෙනම් අරය අඩුම කෙනා කවුද? දැන් ඔන්න අපි 2012 A level ගාන කොහොමද හදන්නේ කියලා බලමු.
again ආම්ලීකృత ජලීය නයිට්‍රේට් ද්‍රාවණ H2O2 බවදී නයිට්‍රේට් බවට ඔක්සිකරණය කිරීමේදී අතරමැදි ඵලයක් ලෙස ෆෙරොක්සෝ නයිට්‍රස් අම්ලය HOONO සෑදේ. ෆෙරොක්සෝ නයිට්‍රේට් අයනය ආයක සම්බන්ධයෙන් තමයි අපෙන් අහන්නේ HOONO කියන කෙනා තමයි අපිට හැදිලා තියෙන්නේ. දැන් මේකේ ළමයි අපිට ෆෙරොක්සෝ නයිට්‍රේට් අයනය තමයි අපි හදන්න යන්නේ. මෙහා කැඩෙනවා ළමයි OONO minus ධන H plus බවට. දැන් අපි ඔන්න ඔය ෆෙරොක්සෝ නයිට්‍රයිස් අම්ලය හදමු. අපිට සැකිල්ල දීලා තියෙන ළමයි. ඒ කියන්නේ අපිට හරි ලේසි මේ ගාන හදන්න. නේද? මම බලමු. OONO. ඔන්න අපේ සැකිල්ල. දැන් අපි බලමු ළමයි මෙයාගේ සේරම වැඩ ටික. එහෙනම් ළමයි අපිට මෙතනදී මුළු ඉලෙක්ට්‍රෝන ගාන ගමු. කොහමද? ඔක්සිජන් ලා 3යි නයිට්‍රජන් 1යි ආරෝපණ සංශෝධනය නිසා තමයි අපි තව ඉලෙක්ට්‍රෝනයක් එකතු කරනවා. කීයක්ද? එකක් එකතු කරනවා. එහෙනම් ඔක්සිජන් කෙනෙක්ගේ සංයුජිතා කවචය 6යි 6 වතාවක් තුන 18යි. නයිට්‍රජන්ගේ සංයුජිතා කවචයෙන් 5යි ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් මුළු ගාන 24යි. එහෙනම් ඔන්න මුළු ඉලෙක්ට්‍රෝන ගාන. හැබැයි ළමයි අපි ඕකෙන් පස්සේ මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන ගන්නවා. එහෙනම් මොකද කරන්නේ? මේකෙන් දෙකක් බෙදමු. දැන් 12යි. දැන් අපේ මේ සැකිල්ලට අනුව ළමයි අපි මෙයාගේදී මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගාන දන්නවනේ. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙයාගේදී ළමයි නයිට්‍රජන් කියන කෙනාගේදී ද්විත්ව බන්ධනයක් අපිට මෙතන ඔක්සිජන් අතර හදන්න පුළුවන්. අපි මෙතනදී මෙයාට ඩබල් බොන්ඩ් එකක් දෙමු. මේ මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් දෙන එක ස්ථායි නෑ. ඒ නිසා මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකක් දීලා අපි ඊළඟට එයාගේදී බැඳීම් බන්ධන ගාන බලමු. එහෙනම් මෙතන කීයක් තියෙනවා? 1යි 2යි 3යි 4යි. ඊළඟ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගාන කීයද? යුගල ගාන 4යි. දැන් අපිට ළමයි ඔකෙන් ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල ගාන ගන්න පුළුවන්. එයා 8ක් එනවා. කීයද දෙන්නේ? 8ක්. දැන් අපි මේගොල්ලන්ගේ අෂ්ටකය පිරෙන විදිහට එයාව අධ්‍යයනය කරගෙන යනවා. දැන් ඔන්න මෙයාගේ අෂ්ටකය පිරෙන විදිහට අධ්‍යයනය කරද්දී ළමයි අපිට තියෙන පළවෙනි දේ තමයි මෙයාගේදී මෙතෙන්ට අපිට දෙකක් දාන්න පුළුවන් යුගල. කීයද? දෙකක් දාන්න පුළුවන්. දැන් කීයක් ඉවරද? 8න් දෙකක් ඉවරයි. තව 6ක් තියෙනවා. අපි මුලින් මධ්‍ය පරිමාණයට එන්න කලින් තව මෙහෙන් දෙකක් දාමු. මෙන්න 1යි 2යි. තව කීයක් තියෙනවා? 4ක් තියෙනවා. දැන් අපිට මෙතෙන්ට 1යි 2යි 3ක් දාන්න පුළුවන්. තව කීයක් තියෙනවද? එකක් තියෙනවා. බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අපිට 8ක් තියෙනවා. එහෙනම් 8 මෙයා දෙන්න. මේ අපි ගන්න මනින එකසර සමානලාට බන්ධන වෙනස් වීමත් මත මේක තව වෙනස් වෙන්නට පුළුවන්. මේ අපි ලේසිය සඳහා තමයි ළමයි අපි ඔක්සිජන් එක ඩබල් බොන්ඩ් එකක් මෙතනින් මුලින්ම හදාගන්නේ. හරිද? අපිට අෂ්ටකය පිරෙන ලේසියට. දැන් බලමු. මෙයාගේදී ඔක්සිජන් වටේට 1යි 2යි 3යි 4යි 5යි 6යි විධිමත් ආරෝපණයක් නැහැ. ශුන්‍යයි. ඒ වගේම අෂ්ටකයක් හරි. මෙතන 1යි 2යි 3යි 4යි යුගල 4යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8යි. ඒ වගේම අෂ්ටකය හරි එහෙනම් විධිමත් ආරෝපණය වල 1යි 2යි 3යි 4යි 5යි. විධිමත් ආරෝපණය ශුන්‍යයි. ඊළඟට මෙතෙන්ට යනවා. 1 2 3 4 5 6 6 හරි. ඒ වගේම 2යි 4යි 6යි 8යි අෂ්ටකයක් හරි විධිමත් ආරෝපණය ශුන්‍යයි. ඊළඟට 1 2 3 4 5 6 7 8 අෂ්ටකය හරි. හැබැයි බලන්න මෙතනදී මුළු ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7යි. යාටමයි 7 දෙනයි. කියන්නේ වැඩිපුර එකක් ඇවිල්ලා යාට නේද? එහෙනම් මොකද වෙන්නේ මෙයාට? ඍණ ආරෝපණයක් එනවා. මොකක්ද ඍණ ආරෝපණය? ඍණ ආරෝපණයක් ගන්න යාට එනවා ළමයි. තේරුණාද? දැන් එනවා අපි ඊළඟට මෙන්න අපේ ලුයිස් විව්වේ ස්ථායි. දැන් අපිට මේ අනුව ළමයි මේකේදී සංප්‍රයුක්ත වීම ටික අඳින්න පුළුවන්. බලමු නේද සංප්‍රයුක්ත වීම අඳින්න. දැන් ඔන්න අපිට මේකෙන් ළමයි සංප්‍රයුක්ත වීම අඳිද්දි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔන්න බලන්න. මෙහෙම දෙයක් කරමු අපි. මෙයාව කඩලා මෙතනින් එකක් ගෙනත් දාමු. මොකද කරන්නේ? මෙයාව කඩලා මෙතනින් එකක් ගෙනත් දානවා. ඔන්න O minus O N
O minus. ඔන්න අපි එකක් හැදුවා. ඔන්න අපේ සම්ප්‍රයුක්ත විභාග. හරිද? එතකොට මේ ආකාරයට ඔයාලට එක සම්ප්‍රයුක්ත විභාග අඳින්නට පුළුවනි. හරිද? ඊළඟ ළමයි අපිට තවත් එකක් ගත්තන් පස්සේදී ඔන්න ඕකේදී තව එකක් මේ විදිහට හදන්න පුළුවන්. හරිද? අපි අඳින් බලන්න තව එකක්. අපිට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. මෙතනදී මෙයාට ඩබල් බොන්ඩ් එකක් දීලා මෙන් බලන්න මෙතනින් මෙයාට ඩබල් බොන්ඩ් එකක් දීලා මේක කඩලා මේ පැත්තට දෙන්න පුළුවන්. ඒක තව ආකාරයක් අපිට අඳින්න පුළුවන්. නේද? තව එක ආකාරයක් අපිට අඳින්නට පුළුවන්. එහෙනම් බලමු. මෙන්න මෙතනදී එයාගේදී ඩබල් බොන්ඩ් එක O මෙතෙන්ට N O minus මෙන්න මේ වගේක් අපිට හදන්න පුළුවන්. හරි නේද? අනම් බලමු කොහොමද යාගේ view එක ඇදලා තියෙන්නේ කියලා. ඒ view එක ගත්තන් පස්සේ ළමයි මෙතනදී 1 2 3 4 5 කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න 1 2 3 4 5 6න් 1යි එහෙනම් ධන ආරෝපණයක්. අෂ්ටකය හරි හැබැයි අෂ්ටකය හරුණාට යාට විධිමත් ආරෝපණයේ විදිහට ධන ආරෝපණයක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී 1 2 3 4 5 6 අෂ්ටකය හරි නමුත් ඍණ ආරෝපණයක්. මෙතන මොකද වෙන්නේ? 1 2 3 4 5 6 7 ඍණ ආරෝපණය. දැන් බලන්න ඔය දෙක වෙනස්ද කියලා මුලින්ම. මේක වෙන එකක් අරය වෙන එකක් නේද? ආයෙනම් ඔයානෝ ළමයි යා. තව දෙයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන මෙයාගේ මට අමතක වෙලා ලකුණු කරන්න 1 2 3 4 5. ඒ කියන්නේ ධන ආරෝපණයක් ලකුණු කරන්න බැරි නේද? ආයෙනම් ඔයානෝ ළමයි අපිට යාගේදී මෙතෙන්ට ධන ආරෝපණයක් ගන්නට පුළුවන්. එතන මේකත් එක්ක ගත්තාම ළමයි මෙන්න මේකේදී තියෙන විශේෂත්වය තමයි ඔන්න ඔකේදී මේ ධන ආරෝපණයත් එක්ක අපිට මෙයාගේ ස්ථායි අස්ථායිතාවය කියන්න පුළුවන්. එයා කියලා තියෙනවා අනිවාර්යෙන් මේ බලන්න. හේතු දක්වමින් ඒවායේ සාපේක්ෂ ස්ථායිතාව පිළිබඳව අදහස් දක්වන්න කියලා ඔන්න අපිට කියලා තියෙනවා. මේකේ ස්ථායි හේතුව පළවෙනි එක වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණයක් ඇත. දෙවෙනි එක ආරෝපණ ව්‍යාප්තිය අවමයි. මේකේ මෙයා අස්ථායි ළමයි අයියේ හේතුව මේකේදී ළමයි මේ බලන්න මෙයාගේ වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා. එයාගේ ලොකු ආරෝපණ ව්‍යාප්තියක් තියෙනවා නේද? එහෙනම් දාන්න වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් ඇත. ආරෝපණ ව්‍යාප්තිය වැඩි. මේක එයාට අස්ථායි ළමයි. මොකද වෙලා තියෙන්නේ? එයා අස්ථායි වෙලා තියෙනවා. මොකක් නිසාද? වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා. ඒ වගේම මොකද වෙලා තියෙන්නේ? ආරෝපණ ව්‍යාප්තිය වැඩි. එහෙනම් ඔය දෙකම අස්ථායි වෙලා තියෙනොන්නේ හේතුන් මත. ඊළඟට බලමු. වෙස්පවාදයේ භාවිතා කරමින් පහත පරමාණු වටා ඇති හැඩ ව්‍යුත්පන්න කරන්නලු. වෙස්පවාදය භාවිතා කරමින් පහත පරමාණු වටා ඇති හැඩ ව්‍යුත්පන්න කරන්නලු. මොකද අපි කියලා තියෙන්නේ වෙස්පවාදයේ භාවිතා කරමින් පහත පරමාණු වටා ඇති හැඩ ව්‍යුත්පන්න කරන්න කියලා අපිට කියලා තියෙනවා. හරිද? දැන් එහෙනම් අපි ඔයානෝ යාගේ හැඩ ව්‍යුත්පන්න කරගෙන යමු. එහෙනම් අපි ඒකට ස්ථායි view එක ගන්නවා ළමයි. දැන් බලමු. ඔන්න ඔයානුව අපි මේකට ස්ථායි view එකක් ගමු. ඉතින් මේක තමයි අපිට තියෙන ස්ථායි view එක නේද? ඔන්න බලමු. එතකොට අපිට තියෙනවා මුලින්ම නයිට්‍රජන් වටේ හැඩය නිර්මාණය කරන්න. ඒකට අපි අයින් කරගමුකෝ. ආයෙනම් ඔන්න අපි නයිට්‍රජන් වටේ හැඩය නිර්ණය කරමු. නම් මුලින්ම නයිට්‍රජන් වටා ඇති සිග්මා බන්ධන එහෙම නැත්නම් මොකක්ද ගන්නෙ? පරමාණු කාණ්ඩ. එහෙනම් සිග්මා බන්ධන එහෙම නැත්නම් පරමාණු කාණ්ඩ දෙකයි. කීයද? දෙකයි. අපිට ඊළඟට ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල ගන්න පුළුවන්. කීයද? එකයි. එච්චර තමයි අපිට ඇති. එහෙනම් අපිට ඕන මුළු බන්ධන ගාන අරන් පෙන්නන්න පුළුවන්. මුළු බන්ධන ගාන කීයක් තියෙනවද? මුළු විකර්ෂක කාණ්ඩ ගාන. මුළු විකර්ෂක කාණ්ඩ ගාන තුනක් තියෙනවා. මොකද මුළු විකර්ෂක කාණ්ඩ තුනයි. මොන අපිට ඒකත් ගන්න පුළුවන් මුළු විකර්ෂක කාණ්ඩ
3යි. නමුත් ළමයි විකර්ෂකාණ 3 වුණාට අපිට හැඩ නිර්ණය කරද්දී අවශ්‍ය වෙන්නේ එයාගේදී පවතින බන්ධනවලයි සිග්මා බන්ධනවලයි ඒකසර ඉලෙක්ට්‍රෝනයි ප්‍රමාණය. එලා මෙතනදී සිග්මා බන්ධන 2යි ඒකසර 1යි. එලා මෙයාගේ හැඩය කෝණිකයි. මොකක්ද හැඩය? හැඩය කෝණිකයි. ඊළඟට නයිට්‍රජන් ඔක්සිජන් යන දෙකටම බැඳුණු ඔක්සිජන් ඉන්නවා. නේද? මොකද නයිට්‍රජන් ඔක්සිජන් යන දෙකටම බැඳුණු ඔක්සිජන්. ඒ කියන්නේ නයිට්‍රජන් ඔක්සිජන් දෙකටම බැඳුණු ඔක්සිජන් කියන්නේ මෙයා. එනවන්න දැන් මම ලියන්නත් ඔයගොල්ලන්ට කෙලින්ම කියනවා. හරිද? පළවෙනි එක සිග්මා බන්ධන ගණන. එහෙම නැත්නම් ඔක්සිජන් වට ඇති පරමාණු ගණන 2යි. ඊළඟ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල ගන්න 2යි. පරමාණු 2යි ඒකසර ඉලෙක්ට්‍රෝන 2යි. එන හැඩය මොකක්ද ළමයි? කෝණිකයි. මොකද? කෝණිකයි. එහෙනම් ඔය අනුව ඔයගොල්ලන්ට යාගේදී හැඩය නිර්ණය කරන්නට පුළුවනි. දැන් අපි ඊළඟ එකට යන්කෝ. ඊළඟ ළමයි අපෙන් අහලා තියෙන්නේ මෙයා ඊළඟ ගාන විදිහට පහත දී ඇති වගේ පරමාණු වටා ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතියත් මුහුම් කරනත් සඳහන් කරනවා. හරි ලේසියිද? අපි මේ ඉගෙනගෙන ඉවරයි නේද? එහෙනම් දැන් දන්නවා. කෙලින්ම විකර්ෂකාණ්ඩ ගාන ගමු. මේවට විකර්ෂකාණ්ඩ ගාන කීයද? 1යි 2යි 3යි. කීයද? 3යි. විකර්ෂකාණ්ඩ 3යි. විකර්ෂකාණ්ඩ 3න් ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය මොකද්ද? තලීය ත්‍රිකෝණාකාරයි. මොකද්ද? තලීය ත්‍රිකෝණාකාරයි. මෙතන බලන්න 1යි 2යි 3යි 4යි. කීයද? 4යි. ඉතින් විකර්ෂකාණ්ඩ 4යි නම් ළමයි අපි මෙයාගේදී ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය දැන් දන්නවා. කීයද? මොකද්ද? එයා ළමයි චතුස්තලීයයි. විකර්ෂකාණ්ඩ 4කදී ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීයයි. හරිද? එහෙනම් අපි දැන් විකර්ෂකාණ්ඩ මතම අපිට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය හොයාගන්න ගමන් ඔයාලට පුළුවන් මුහුම්කරණය ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අපිට ළමයි මෙයාගේදී විකර්ෂකාණ්ඩත් එක්ක මුහුම්කරණය ප්‍රකාශ කිරීම සිද්ධ කරන්න පුළුවන් කියන එක. එහෙනම් බලමු. මෙයාගේ විකර්ෂකාණ්ඩ 1යි 2යි 3යි නම් මුහුම්කරණය sp2. මෙතන 1යි 2යි 3යි 4යි නම් sp3 වැඩි ඉවරයි. එහෙනම් ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය නයිට්‍රජන්ගේදී තලීය ත්‍රිකෝණාකාරයි මුහුම්කරණය sp2. මෙතන චතුස්තලීයයි මුහුම්කරණය sp3. දැන් ඔන්න ඔය දෙක අපි හෙව්වා. අපි නිකමට මේගොල්ලෝ ගමු. 1යි 2යි 3යි sp2 1 2 3 4 sp3. හරිද? දැන් අපි යන ඊළඟ කොටසට යමු. දැන් ආසන්න බන්ධන කෝණ දක්වමින් මෙන්න මේ වාගේ ලුයිස් සිව්වේ හැඩය දල සටහන් කරන්න. ළමයි මුහුම්කරණය මත අපිට ඉගෙන ගන්න තියෙන්නේ මුහුම්කරණ 3යිනේ. ඉතින් sp2 කියන කෙනයි sp3 කියන කෙනයි sp කියන කෙනයි. sp නම් ළමයි යාගේ ඒ මුහුම් කාක්ෂ අතර කෝණයේ අංශක 180යි. 180යි. sp2 නම් ආස 120යි. ඊළඟ sp3 නම් ළමයි 109.28යි. කලා 28යි නැත්නම් 109.5ක් කියලා අපිට ඔක් ගන්න පුළුවන්. නේද? ඉතින් දැන් මේගොල්ලන්ගේදී මේ තියෙන්නේ ළමයි එයාගේදී විකර්ෂක කාණ්ඩ ගත්තන් පස්සේ ඒ තනි පරමාණු හිටියොත් මොකද වෙන්නේ කියලා කියන්නේ බන්ධන විතරක් හිටියොත් මොකද වෙන්නේ කියලා. වෙනම දැන් මෙහෙම හිතන්න. මේ වගේ බන්ධනයක් තියෙනවා මේකට උඩින් ඒකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒකසර ඉලෙක්ට්‍රෝන තියෙන යා මොකද වෙන්නේ ළමයි? යා මේ විදිහට එයා තල්ලු කරනවා. තල්ලු කරනවා කියන්නේ යා කෝණික වෙනවා. මේ විදිහට කෝණික වෙනවා. ඒ කියන්නේ මෙතන තිබ්බ කෝණය උදාහරණයක් විදිහට මෙතන කාණ්ඩ දෙකයි කියන්නේ. මුහුම් කරන sp කියලා හිතන්න. දැන් මෙතනින් 180යි මෙතනින් 180යි. හැබැයි මෙයා තල්ලු කිරීම නිසා ළමයි අර ඉලෙක්ට්‍රෝන යුගලයි එයාගේ බන්ධන අතර තියෙන විකර්ෂණය නිසා ළමයි මෙයාගේ හැඩය අඩු වෙනවා. කියන්නේ කෝණය 180ට වඩා අඩු වෙනවා. එහෙනම් තුන් දෙනෙක් හිටියා කියලා හිතන්න. තුන් දෙනාගේ මෙන්න බන්ධන දෙක මෙන්න යාගේ ඒකසරය. ඒක තියෙන්නේ කීයද? ඒකසරයේ බන්ධන දෙක අතර 120යි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මෙන්න මෙහෙම බන්ධන දෙකක් තියෙනවා x වටේට y කියලා. මෙතනින් ඒකසරය ගලක් තියෙනවා. දැන් මේ අතර කෝණයේ අංශක 120යි 120යි කියලා තමයි අපි කියන්නේ.
හැබැයි මේ ඒක සැරේ නැවත වතාවක් ආයෙත් මෙයා විකර්ෂණය කරනවා මේ පැත්තට. මෙහෙම විකර්ෂණය කරන නිසා එයාගේ බන්ධන කෝණය අඩු වෙනවා. يعني මේක 120ට වඩා ළමයි අඩු වෙනවා. මේගොල්ලෝ 120ට වඩා ළමයි වැඩි වීම සිද්ධ වෙනවා. 120ට වඩා වැඩි වීම සිද්ධ වෙනවා. ඔන්න ඔය සංසිද්ධිය කියන්නේ ඒකසර ඉලෙක්ට්‍රෝන පිහිටීම කියන දේ බලලා අපිට දැන් මෙන්න මෙතනදී හැඩය තීරණය කරන්න පුළුවන්. බලමු එහෙනම් අපි. එහෙනම් මෙතන sp2 නම් මේ වටේ හැඩය කීයක් වෙන්න ඕනේද? 120ක් වෙන්න ඕනේ. හැබැයි දැන් මොකද වෙන්නේ? 120ට වඩා අඩුයි. එහෙනම් ඔන්න මෙයාව අපි මුලින්ම ලකුණු කරමු. n double bond O. දැන් මෙයා ඒකසරේ තියෙනවනේ. කියන්නේ මෙයා තල්ලු කරලා තියෙනවා මම ඊට වඩා වෙනස් විදිහකට දැම්මේ. මේක නේ තල්ලු කරලා තියෙන්නේ. එහෙනම් එතන කෝණය කීයක් වෙන්න ඕනද? 120ට වඩා අඩු වෙන්න ඕනේ. ඊට වඩාද 120ට වඩා අඩු වෙන්න ඕනේ. තල්ලු කරපු නිසා. හරිද? මුහුම් කරන sp2 නා 180. හැබැයි ඒක සර දෙකෙන් තල්ලු කරන නිසා 120ට වඩා මුහුම් කරන 120 sp2 නා. හැබැයි මෙයාගේ දී ළමයි ඒක සරෙන් තල්ලු කිරීම නිසා 120ට වඩා අඩු වෙනවා. දැන් ඊළඟට ඔක්සිජන්. එයාගේ අපි මේ පැත්තට ගමු ඈ. ඔන්න. මෙයා ළමයි 109.5ක් වෙන්න ඕනේ මේ අතර. මේ හැමෝම අතර. කියන මෙතන කෝණයත් 109.5යි. අංශක වලින් හරිද? හැබැයි ඒකසර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනව නේද? ඒක තල්ලු කරපු නිසා 109.5ට වඩා අඩුයි. අපිට ඔක 109ට වඩා අඩුයි කියන්නත් පුළුවන්. ඊටත් වඩා මෙහා අඩු වෙනවා. තේරුණාද? ඔන්න විදියට එයාගේ කෝණය නිර්ණය කරන්න පුළුවන් අපිට. අපේ මේ කොටස අවසానයි. ඊළඟට 6 වෙනි කොටස. ඒ දෙවන කොටසේ අඳින්නද ලුයිස්ගේ පහත දක්වා ඇති බන්ධන සෑදීම සඳහා සහභාගී වෙන පරමාණුක මුහුම් කාක්ෂික හඳුනා ගන්න පරමාණු නම් කරලා තියෙනවා. මෙහා එකලු, මෙහා දෙකලු, මෙහා තුනලු. ඔක්සිජන් එකයි O2 අතර. දැන් අපි දන්නවනේ මේ බලන්න. මොකද්ද? O1 O2 අපි හොයාගෙන ඉවරයි. මෙන්න මුහුම් කාක්ෂික මෙන්න මේ බන්ධනය හැදින. මොකද හැදෙන්නේ? O1 ගේ sp3 හා O2 ගේ sp3. O1 ගේ sp3 හා O2 ගේ sp3. ඊළඟ දෙවෙනි එක O2n මෙතන. මොකද්ද? O2 ගේ sp3 මුහුම් කාක්ෂිකය හා नाइट्रोजन ගේ sp2 මුහුම් කාක්ෂිකය. O2 ගේ sp3 මුහුම් කාක්ෂිකය හා नाइट्रोजन ගේ sp2 මුහුම් කාක්ෂිකය. ඊළඟට ෆෙරොක්සෝ නයිට්‍රස් අම්ලයේ සමාවයකයක් දෙන්න. පොඩි ළමයි කියන්නේ තාම විභාග ඉවර කරපු ළමයි නම් මේක දන්නේ. ඒක රිවිෂන් ළමයින්ට මේක ලියන්න පුළුවන් වෙනවා. ඒත් අපි හරියට කලින් ඉගෙන ගත්තේ නැත්තම් ඒක අපිට ඉගෙන ගන්න පුළුවන් ඊළඟට සමාවික කියන එක කාබනික රසායනය යටතේදී ඒ විදිහට ගත්තොත් ළමයි සමාවයක කියන්නේ එකම අණුක සූත්‍රයේ තියෙන්න ඕනේ. එක්ක ඔයාගේ ව්‍යුහය එහෙම නැත්නම් ත්‍රිමාන අවකාශයේ පැතිරීම වෙනස් නම් අපි ඒවට සමාවික කියනවා. මොනවද සමාවික කියන්නේ? අණුක සූත්‍රය එකයි. අපි එයාගේ හැඩය ආකාරය වගේ සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. හරිද? ත්‍රිමාන අවකාශයේ ව්‍යුහය හෝ එහෙම නැත්නම් එයාගේ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිමාන අවකාශයේ පැතිරීම වෙනස් වෙන්න පුළුවන්. ව්‍යුහය ස්ථානයක් ඒ වගේ විවිධ දේවල් වෙන්න පුළුවන්. එනවා මේකේදී මේ ඉන්නේ HOONO මම මේ ආකාරයෙන්ම අපි ඉගෙනගෙන තියෙන අම්ලයක් ගමු. අපි යුනිවර්සිටි වැඳලා තියෙන එකක් HNO3. කවුද? HNO3. ඒතකොට මෙයාව ළමයි අපිට සමාවයකයක් විදිහට කියන්න පුළුවන් ඔය HNO3. දැන් ඊළඟට අපිට තියෙනවා C කොටස. ඒකේදී මේ අවසාන කොටස් දෙක අපි යන්නේ. අවසාන කොටස C කොටස. ඒකේ පළවෙනි කොටස විදිහට අපිට කියලා තියෙන ළමයි ද්‍රවීය විශේෂ දෙකක් තෝරන්න කියලා. මොකද්ද? ද්‍රවීය විශේෂ දෙකක් තෝරන්න කියලා. පළවෙනියෙන්ම අපිට ෆෝමැල්ඩිහයිඩ් තියෙනවා. බලමු ෆෝමැල්ඩිහයිඩ් ඇඳලා. මෙන්න මේක තමයි ළමයි ෆෝමැල්ඩිහයිඩ්. එන SF6 ඊළඟට COS ICl4 minus SiCl4 ළමයි මෙන්න මේගොල්ලන්ගේදී හොඳට මතක තියාගන්න ද්‍රවීයයි
නිර්ද්‍රව්‍යයි කියන එක තීරණය වෙන්නේ යාගේ සම්බන්ධිත කාණ්ඩ මත. ICl4- ගත්තොත් SiCl4 ගමු. මෙන්න මධ්‍ය පරමාණුවට සමාන කාණ්ඩ සම්බන්ධ වෙලා පවතිනවා. මධ්‍ය පරමාණුවට සමාන කාණ්ඩ සම්බන්ධ වෙලා පවතිනවා වගේම ළමයි. මෙන්න මෙතනදී මෙයා ගාවදී මේ SiCl4 කියන කෙනාගේදී එයා වටේට කෝණ සමානයි. ඒ කියන්නේ මෙයා නිර්ද්‍රව්‍යයි ළමයි. එහෙනම් SiCl4 නිර්ද්‍රව්‍යයි. එයා වෙනවා අපි අයින් කරමු. එහෙනම් SiCl4 ගන්න බෑ. අපි කොහොමද මේව අඳුරගන්නේ ද්‍රව්‍යද නිර්ද්‍රව්‍ය කියලා නිකම්ම අඳුරගන්න ක්‍රමයකුත් තියෙනවා. මධ්‍ය පරමාණු විද්‍යුරින්තා සමාන කාණ්ඩ සම්බන්ධ වෙලා පවතින රේඛීය තලීය ත්‍රිකෝණාකාර චතුස්තලීය ත්‍රිාන්ති ද්විපිරමිඩාකාර අෂ්ටතලීයයි තලීය සමචතුරස්‍රාකාරයි කියන view ළමයි එයාගේදී නිර්ද්‍රව්‍යයි. ඒ කියන්නේ SiCl4 චතුස්තලීය නිර්ද්‍රව්‍ය. මේ අනිත් වෙන අෂ්ටතලීයයි. කියන්නේ අත් මොකද වෙන්නේ? නිර්ද්‍රව්‍යයි. එහෙනම් SF6 කියන එක නම් නිර්ද්‍රව්‍යයි. එහෙනම් එයත් අයින් වෙනවා. හැබැයි මෙයාගේ එහෙම නැහැ. ඒ කියන්නේ මෙයා ද්‍රව්‍යයි. එහෙනම් ඔන්න එකක්. ෆෝමල්ඩිහයිඩ් H2CO කියන කෙනා ගන්න පුළුවන්. ඊළඟට ICl4- කියන කෙනා ගමු. ICl Cl 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 4යි 5යි 6යි. මෙන්න ICl4-. මේ ළමයි තලීය සමචතුරස්‍රාකාර ව්‍යුහයක්. කියන්නේ මේ තලයක අයඩිනුයි ක්ලෝරින් 4 දෙනා ඉන්නවා. උඩින් එක සැරේ යටින් එක සැරේ. ඒ කියන්නේ බන්ධන කැපිලා යනවා ළමයි. ද්‍රව්‍යණයක් වෙන්න බෑ. ද්‍රව්‍ය ව්‍යුහයක් හදන්න බෑ. ළමයි එයත් නිර්ද්‍රව්‍යයි. ඊළඟ එකයි අපි නිකම්ම දන්නවා COS. ඒ කියන්නේ මධ්‍ය පරමාණුවට ඩබල් බොන්ඩෝයි SU සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ එයා ළමයි ද්‍රව්‍යයි. අසමාන කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් COS කියන්නේ ද්‍රව්‍ය කෙනෙක්. තේරුණාද? එහෙනම් මෙතන ද්‍රව්‍ය දෙන්න කවුද? ද්‍රව්‍ය දෙන්නයි ළමයි. කවුද? COSුයි H2COයි. ඊළඟට පහත දක්වා ඇති එක් යුගලේ අණු අතර පවතින අන්තරාණුක බල වර්ගයේ වර්ග සඳහන් කරනවා. ඒ කියන්නේ මේ අන්තිම කොටස ළමයි මේ. එහෙනම් HBr සහ H2S. HBr සහ H2S මේ ඉන්නේ නේද? HBr යා ද්‍රව්‍යයි ළමයි. ඊළඟ H2S යා ද්‍රව්‍යයි. ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා කරනවා. ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා H ගාව නෑනේ. මේ කරද්දී ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් කියලා කරනවා. ඒ කියන්නේ මේ දෙන්නම ද්‍රව්‍යයි ළමයි. එහෙනම් ද්‍රව්‍ය සංයෝග දෙකක් අතර මොකක්ද ඇති වෙන්නේ? ද්විද්‍රව අන්තරාණුක බල. එහෙනම් පළවෙනි එක ද්විද්‍රව අන්තරාණුක බල. ඒ වගේම අපි දන්නවා මේ ඕනම කෙනෙක් ගාව තියෙනවා තව එකක් මොකද්ද? ලන්ඩන් බල. එහෙනම් දෙකක් තියෙනවා මෙතන. ද්විද්‍රව අන්තරාණුක බලයි ලන්ඩන් බලයි කියන දෙකම තියෙනවා. හැබැයි ලන්ඩන් බල වලට අපිට නම් ගොඩක් කියන්න පුළුවන්. ප්‍රේරිත ද්විද්‍රව කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ අපකිරණ බල කියලා කියන්න පුළුවන්. ඒ වගේ නම් විවිධාකාර වලින් අපිට හඳුන්වන්න පුළුවන්. ලන්ඩන් අපකිරණ බල කියලා අපිට ඕනනම් කියන්නට පුළුවන්. එහෙනම් දෙකයි ද්විද්‍රවයි ලන්ඩනුයි. ඊළඟ Cl2 නිර්ද්‍රව්‍යයි. CCl4 නිර්ද්‍රව්‍යයි. එහෙනම් නිර්ද්‍රව්‍ය දෙන්නේ ක්‍රමයි. එහෙනම් මොකක්ද තියෙන්නේ? ලන්ඩන් බල විතරයි. මොනවද තියෙන්නේ? ලන්ඩන් බල විතරයි. ඊළඟට ඔන්න අපිට මෙතනෝල් දීලා දිනවා. කවුද? මෙතනෝල් දීලා. එහෙනම් පළවෙනි එකේ දෙවෙනි එකේ තියෙන ලන්ඩන් බල විතරයි. ඔන්න තුන්වෙනියා අවසාන කෙනා. මේක CH3OH. කියන මෙතන OH කාණ්ඩයක් ඉන්නවා. H2O. එයාගෙත් OH කාණ්ඩයක් ඉන්නවා. ඒ කියන්නේ OH කාණ්ඩ දෙකක් ඉන්න සංයෝග ඉන්නේ. එහෙනම් මෙයාගේ මොකක්ද ඇති වෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. වඩා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. දැන් දාන්න. හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන. ඊළඟට තව මොනවද මේකේ ඇති වෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන වලට අමතරව ළමයි මේකේදී ඇති වෙන ඊළඟ බන්ධන වර්ගය ලන්ඩන් අපකිරණ බල. මොකද ලන්ඩන් අපකිරණ. ඇයි හැමෝගම මේ බල පවතිනවා. එහෙනම් හයිඩ්‍රජන් බන්ධනයි ලන්ඩන් අපකිරණ බලයි කියන ඒවා මෙන්න මෙයාගේදී තියෙනවා. ඊළඟ ළමයි අපි ඔන්න මෙයාගේදී 2011 ඕල්ඩ් සිලබස් ගානයි නිව් සිලබස් ගානයි 2012 ගානයි අපි හදුවා
එතකොට මේ හැදුවේ අපිට හදන්න පුළුවන් සියලුම කොටස් ටික. යනවා ළමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් 13 14 ඉතුරු ගණන් ටික සාකච්ඡා කරමු. එහෙනම් උස්සන්නයි